සුබ උදෑසනක් මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය ඔගලන්ට ගේන්න දෙවියන් වහන්සේ මට දුන්න ඉඩ ප්‍රස්තාව නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ උදෑසන මම කතා කරන්න යන්නේ මේ අඳුරු කාලේ දෙවියන් වහන්සේ කොහොමද එයාගේ දරුවන්ව ආරක්ෂා කරන්නේ. ඒක තමයි මගේ තේමාව. අපි මේ උදෑසන මතේ සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදය 22 ඉඳලා 33 වෙනකන් අපි කියවමු. එකිනෙහිම උන්වහන්සේ සමූහයන් අරින තෙක් ඔරුවට නැගී තමුන්ට පළමුවෙන් එගොඩ යන්නට ගෝලයන්ට බල කළසේක. උන්වහන්සේ සමූහයන් යවූ පසු යාඥා කරන පිණිස පෙන්ව කන්දට ගියසේක. හවස් වූ කල්ලි උන්වහන්සේ එහි තනියම සිටිසේක. එහෙත් සුළඟ ඉදිරියට ගැසූ බැවින් ඔරුව එවෙලෙහි රැලි වලින් සැලවි සැලවි මුහුද මැද තිබුණේය. රෑ 4 වෙනි යාමේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුදු පිට පයින් ආසේක. ගෝලයෝ උන්වහන්සේ මුහුදු පිට පයින් එනවා දැක කැළඹී ඒ අවතාරයක් යයි කියා බයින් මොර ගැසුවෝය. එහෙත් යේසුස් වහන්සේ එකිනෙම ඔවුන්ට කතා කොට ධෛර්යවත් වෙයල්ලා මමය බය නොවෙල්ලා යයි කීසේක. පේතෘස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනි ඒ ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්නට මට අනකල මැනවයි කීවේය. වරෙන්නයි උන්වහන්සේ කීසේක. එවිට පේතෘස් ඔරුවෙන් බැස යේසුස් වහන්සේ වෙතට යනු පිණිස වතුර පිට පයින් ගියේය. නමුත් ඔහු සුළඟ දැක බිය වී ගිලෙන්නට පටන්ගෙන ස්වාමීනි මා ගැලවුව මැනවයි මොර ගැසුවෝය. එකිනෙම යේසුස් වහන්සේ අත දික් කොට අල්ලාගෙන ඇදහිලි මැද තැනැත්ත. කුමක් නිසා සැක වූයේදයි කීසේක. ඔවුන් ඔරුවට නැගුණු කල සුළඟ නැවතුණේය. එවිට ඔරුවේ සිටි අය ඒකාන්තයෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයි කියා උන්වහන්සේට නමස්කාර කළසේක. දැන් මේ පදේ අපි දකිනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ මහත් ලොකු හාස්කමක් කරා. 5000කට දෙවියන් වහන්සේ එතන කෑම දුන්නා. ඒක ලොකු හාස්කමක්. ගොඩක් අය විශ්වාස කරනවා ඒක එතන 25000කට වැඩි හිටියා කියලා. එතන පුරුෂයෝ විතරයි 5000යි. ඒ කියන්නේ තව භාර්යාව, ළමයි, දරුවෝ ඒ වගේ ගොඩක් 25000කට වැඩි එතන සිටියා. ඒ හැම එක්කෙනාටම රොටි 5යි මසුන් 2ක් අරගෙන මහත් හාස්කමක් කරලා දෙවියන් වහන්සේ කෑම දුන්නා. ඒ නිසා එතන ඉන්න ඔක්කොමලා රියට ප්‍රීති වුණා, සතුටු වුණා මේ දෙවියන් වහන්සේ කරපු මේ හාස්කම දැකලා බොහෝ අය හරියට පුදුම වුණා. දැන් ඒකෙන් වෙච්ච දේ මොනවාද? දැන් අපිට බලාපොරොත්තුවල් තියෙනවා. දැන් අපි කවුරු හරි දේශපාලන අයව අපි පාර්ලිමේන්තුවට පත් කරාම අපි ඒගොල්ලන් කරේ අපිට බලාපොරොත්තුවක් තියෙනවා. නැත්නම් ඔයා වැඩ කරන වැඩපලේ බොස් ගැන ඔයාට බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ භාර්යාව ගැන, නැත්නම් පුරුෂයා ගැන, නැත්නම් ළමයින් කරේ අපිට බලාපොරොත්තු තියෙනවා. ඒ වගේ නමුත් සමහර විට අපි බලාපොරොත්තු වෙන විදියට නෙවෙයි සමහර අය ඇසිරෙන්නේ. ඒ නිසා සමහර විට අපි කලකිරින්න පුළුවන්. නැත්නම් අපි කන්ෆියුස් වෙන්න පුළුවන්. අපිට ඩිස්කරේජ් වෙන්න පුළුවන්. දැන් මෙතන අපි දකිනවා යේසුස් වහන්සේ මේ ලොකු හාස්කමක් කරපු වෙලාවේ මොකද උනේ? ජනතාව ඇවිල්ලා එයාව රජෙක් කරන්න බැලුවා. දැන් මේ කාලේ අපි දැනගන්න අවශ්‍යයි ඊශ්‍රායල් දේශයේ රෝම අධිරාජ්‍යයට යටතේ හිටියේ. ඉතින් රෝම අධිරාජ්‍යයට ඒගොල්ලන් ටැක්ස් ගෙවන්න තිබුණා. ඒ වගේම ඊශ්‍රායල් ප්‍රාන්තයේ රෝම සොල්ගාදුව සිටියා. ඉතින් ඒ නිසා ඊශ්‍රායල් ජනතාව එච්චර සතුටෙන් නෙවෙයි හිටියේ. ඉතින් යේසුස් වහන්සේ නැත්තම් මෙස්සියා ඇවිල්ලා අපිව මේ දේවල් වලින් නිදහස් කරයි කියලා ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් තිබ්බා. ඒ නිසා මේ වහන්සේ මේ වගේ බලවත් හාස්කම් කරාම ඒ ජනතාව අතරේ ඔක්කොමලා කතා කරන්න පටන් ගත්තා. දැන් මෙයාව අපි රජෙක් කරන්න අවශ්‍යයි. ඊශ්‍රායල් දේශයේ රජා මෙයා කියලා අපි මෙයාව රජ කරන්න ඕනේ කියලා. ඉතින් දෙවැනි එක අපි දැන් ඇයි ඒගොල්ලන් එහෙම හිතුවේ? අපි දැනගන්න අවශ්‍යයි. දැන් ඒගොල්ලන්ට මේ නිකං කෑම හම්බුණා. ඉතින් මේ වගේ කවදාවත් නිකං හාස්කමින් කෑම. ඉතින් ඒගොල්ලන් හිතුවා යේසුස් වහන්සේ රජෙක් වගේ පත් කරා නම් හැමදාම ඒගොල්ලන්ට නොමිලේ කෑම හම්බෙන්න යනවා. ඒ කියන්නේ වෙල්ෆෙයාර් ස්ටේට් එකක් වගේ. නිකන් අපිට කෑම හම්බුවේ ඒ විතර නෙවෙයි. රෝම අයව පරාජය කරලා අපේ රට මෙයා නිදහස් කරයි. අපිට නිකන් වැඩ කරන්නේ නැතුව අපිට කාලා භුක්ති විඳලා අපිට සන්තෝෂෙන් ඉන්න පුළුවන් කියලා ඒ වගේ බලාපොරොත්තුවක් තිබ්බා. ඒ නිසා ඒගොල්ලන් මොනවාද කරේ? යේසුස් වහන්සේව රජ කෙනෙක් කරන්න ඒගොල්ලන් අදහස් කරගෙන හිටියා.
අනිත් පැත්තේ අපි බැලුවම දැන් මෙගොල්ලන් විතර නෙවෙයි යේසුස් වහන්සේගේ ගෝලියෝ 12 දෙනෙකුත් යේසුස් වහන්සේත් එක්ක එතන හිටියා. දැන් ඔයගලන්ට මතකයි දැන් ඒගොල්ලන්ටත් යේසුස් වහන්සේ ගැන විවිධ බලාපොරොත්තු තිබ්බා. අපිට දන්නවා යාකෝබ් සහ යොහන්ගේ අම්මා ඇවිල්ලා යේසුස් වහන්සේගේ ළඟ ඇව්වා දැන් ඔයා රජ කෙනෙක් වුණාම මගේ පුත්තු දෙන්නෙක් එක්කෙනෙක් එක පැත්තේ තව කෙනෙක් අනිත් පැත්තේ වාඩි වෙලා ඔයාත් එක්ක රජකම් කරන්න ඕනේ. ඒක ඒගොල්ලන් අතරේ ඒ වගේම අනිත් ගෝලයන්ටත් ඒ වගේ ගොඩක් බලාපොරොත්තු තිබ්බා. ඉතින් දැන් යේසුස් වහන්සේ මෙයාගේ අවුරුදු 3යි දෙවියන් වහන්සේ සේවය කරේ. දැන් එයා අවුරුදු 2මාරක් වගේ ඉවර වෙලා දැන් තව මාස 6ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේ කාලේ ඉතින් ගෝලයොත් හිතුවා ඔව් මේ ජනතාව මේම හිතනවනම් මේක තමයි හොඳ අවස්ථාව. එතකොට අපේ ආශාවලුත් මේ මෙතන හිටු වෙන්න යනවා. ඒ නිසා මේකට අපි මේවා කරන්න ඕනේ කියලා. නමුත් අපි දැනගන්න ඕනේ යේසුස් වහන්සේට ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙන සැලසුමක් තමයි තිබ්බේ. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සැලසුමට තමයි එයා ක්‍රියා කරේ. එයා හැම දේ කරේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම පිණිස. ඉතින් පියාණන් වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා එයා මේ වෙලාවේ කුරුසියට යන එක. රජ කෙනෙක් වෙන එක නෙවෙයි. ඒක ඒ ප්ලෑන් එක තියෙන්නේ නැත්නම් ඒ සැලසුම තියෙන්නේ එයා කුරුසියට ගිහිලා මලෙන් නැගිටලා ස්වර්ගයට ගිහලා ආපහු එනකොට එයා රජ කෙනෙක් හැටියට රජුන්ගේ රජතුමා හැටියට මේ ලෝකෙට එන්න යනවා. ඒකට තව ගොඩාක් කල් තිබ්බා. ඉතින් යේසුස් වහන්සේට දන්නවා දැන් යේසුස් වහන්සේ දැනගත්තා දැන් මේ කට්ටිය මොකද්ද කරන්න යන්නේ? යාව රජ කරන්න යනවා. ඉතින් ඒගොල්ලන්ගේ හදවතේ තියෙන දේවල් මොනවාද කියලා යේසුස් වහන්සේ දැනගත්තා. ඒ නිසා තමයි එතන 22 අපි දකිනවා උරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන්න ගෝලයන්ට බල කළසේක. යේසුස් වහන්සේට ගෝලයන්ට බල කරන්න සිදු වුණා. එයි ගෝලයන් පවා එතනින් පිටත් වෙන්න කැමැත්තක් තිබුණේ නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ුත් මේ ජනතාවත් එක්ක යේසුස් වහන්සේ අපි රජ කරමු ඒ වගේ තමයි ඒගොල්ලන් හිතාගෙන හිටියේ. ඉතින් නමුත් යේසුස් වහන්සේ ඒගොල්ලන්ව බල කරලා එතනින් අයින් කරා කියලා යන්න කිව්වා කියලා අපි දකිනවා. ඉතින් මේකේ මොකද්ද අපිට දැනගන්න පුළුවන්? සමහර විට අද උදේ මේක බලාගෙන ඉන්න වෙලාවේ උගලන් කලකිරිලා ඇති. නැත්තම් ඇයි මේ දේශයට මේම වෙලා තියෙන්නේ? ඇයි අපේ රටට මේම වෙලා? ඇයි අපි මේ වගේ මාර්ගය තුල යන්නේ? මගේ පවුලේ මට වැඩට යන්න බෑ, මට හම්බු කරන්න බෑ, මගේ බිස්නස් එක හරියට කරන්න බෑ. මම බොහෝ දේවල් බලාපොරොත්තු වුණා. යේසුස් වහන්සේ මගේ ජීවිතේ මේ විදියට ක්‍රියා කරන්න ඕනේ, මේම හාස්කම් කරන්න ඕනේ, මේ විදියට මාව අරන් යන්න ඕනේ, මේ විදියට මට උසස් වීම ලැබෙන්න ඕනේ කියලා බොහෝ බලාපොරොත්තු මම දෙවියන් වහන්සේ කෙරෙහි මට තිබ්බා. නමුත් ඒ මොනවත් හිතුනේ නෑ. නමුත් දැන් මේ වගේ වසංගතයත් එක්ක බොහෝ අමාරුවෙන් මේ කාලය මම ගත කරනවා. ඒ කියලා අපි දෙවියන් වහන්සේ කෙරෙහි අපිට ඩිස්කරේජ්මන්ට් එකක් නැත්තම් අපි බලාපොරොත්තු වෙච්ච දේ දෙවියන් වහන්සේ මට කරේ නෑ කියන අපේ හදවතේ අපිට පොඩි අප්සෙට් එකක් තියෙන්න පුළුවන්. දැන් මේ වගේ ගොඩාක් අයට බයිබලේ වෙලා තියෙනවා. ඒක තමයි මම අද උදේ කියන්න යන්නේ. ඒසායා පොතේ 55 8 සහ 9 කියවුවම අපි ඒක කියවමු. ඒසායා 55 8 සහ 9. මක් නිසාද මගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය. නුඹලාගේ මාර්ගයද මගේ මාර්ග නොවේයයි උන්වහන්සේ කියනසේක. අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන් මගේ මාර්ගය නුඹලාගේ මාර්ගවලටත් මගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උස්ව තිබේ. දැන් මේක අපි මේ වචනේ අපි පැහැදිලිව දෙවියන් වහන්සේ කියන දේ මොකද්ද? මක් නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේ. නුඹලාගේ මාර්ගයද මගේ මාර්ගය නොවේ. ඉතින් දෙවියන් වහන්සේ කියනවා අපේ මාර්ගයත් දෙවියන් වහන්සේගේ මාර්ගයත් හරි වෙනස්. ඒ වගේම අපේ යෝජනාවට වඩා දෙවියන් වහන්සේගේ යෝජනාව හරි වෙනස්. ඒක කොච්චර කියලා කියනවා නම් 9 වෙනි පදේ අපි දකිනවා ඒසායා 55 අහස් පොළවට වඩා උස්ව තිබෙන්නක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටවත්
වඩා උසස් තිබේ. ඉතින් දෙවියන් වහන්සේගේ මාර්ගය, දෙවියන් වහන්සේගේ යෝජනාව අපේ මාර්ගයට වඩා, අපේ යෝජනාවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ පරතරය අහස සහ පොළව අතර තියෙන උස්ස. ඉතින් ඒකේ ඇයි ඒ විදියට දෙවියන් වහන්සේ මෙතන කියන්නේ? ඒ කියන්නේ ඒ තරම් දෙවියන් වහන්සේගේ මාර්ගයටත් අපේ මාර්ගය අතර උච්චර වෙනස් තියෙනවා. දෙවියන් වහන්සේ සමහර විට අපි හිතන විදියට ක්‍රියා කරන්නේ. සමහර විට දෙවියන් වහන්සේ සමහර වෙලාවලට ක්‍රියා කරනකොට අපි ඒක අවබෝධ කරගන්න අපිට හරි අමාරුයි. එතකොට අපි සමහර විට කලකිරෙනවා. නැත්නම් දෙවියන් වහන්සේත් එක්ක පවා අපිට කේන්ති යනවා, අපිට තරහ යනවා. එයි දෙවියන් වහන්සේ මාව මේ මාර්ගය අරන් යන්නේ කියලා. සහෝදර සහෝදරීනි, මේ උදෑසන අපි දෙවියන් වහන්සේ අපෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? මේ කාලේ අපිට සමහර දේවල් දැනගන්න බැරි වුණාට ඇයි මේ වගේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ කියලා අපිට දැනගන්න බැරි වුණාට දෙවියන් වහන්සේ යාගේ දරුවෝ ඇටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි දෙවියන් වහන්සේව විශ්වාස කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ පුරුදු තදින් අල්ලගන්න ඕනේ. මේ කාලේ දෙවියන් වහන්සේ යහපත් සෑම දේ දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා, අපේ යහපත උදෙසා දෙවියන් වහන්සේ සෑම දේ කරගෙන යනවා. දෙවියන් වහන්සේ හරි දේ අපිට කරනවා. හරි මාර්ගය අපිව අරන් යනවා කියන ඒ බලාපොරොත්තුව, ඒ විශ්වාසය අපිට තියන්න අවශ්‍යයි. ඒක තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිට දන්නවා බයිබලයේ දැන් යෝසෙෆ්ගේ කතාව දැක්කම යෝසෙෆ් දෙවියන් වහන්සේව ප්‍රිය කරන විදියට ජීවත් වෙච්ච මිනිසෙක්. නමුත් එයාගේ ජීවිතේ ගොඩාක් දේවල් සිදු වුණා. එයාව වලකට දැම්මා, හිරගේට දැම්මා. පස්සේ බොරු චෝදනාවල් එයාට ආවා. ඉතින් ඒ වෙලාවේ එයා කල්පනා කරන්න ඇති, මම පව් කරන්නේ නැහැ, මම දෙවියන් වහන්සේ හිත රිද්වන විදියට මොනවත් මට කරලා නැහැ මම. නමුත් ඇයි මම මේ මාර්ගය තුල යන්නේ? ඉතින් එයා ඒ වගේ මාර්ගය තුල යනකොට දෙවියන් වහන්සේ එයාට මම ඔයාව ඊජිප්තුවට ගෙනාවේ, මට මේ ලොකු සැලසුමක් තියෙනවා, ලොකු සාගතයක් එන්න යනවා, ඔයාගේ අම්මා තාත්තා සහ අනිත් සහෝදරයන්ට ඔයා තමයි පෝෂණය කරන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන ඊජිප්තුවේ ඇවිල්ලා මේ ඉස්රේල් කියන දේශය මම මේ ඊජිප්තුවේ බී කරන්න යනවා කියලා දෙවියන් වහන්සේ ලොකු සැලසුමක් තිබ්බා. නමුත් ඒ සෑම දේ දෙවියන් වහන්සේ යෝසෙෆ්ට කිව්වේ නැහැ. ඉතින් යෝසෙෆ් කල්පනා කරන්න ඇති, ඇයි මම මේ වගේ දුක් සහිත මාර්ගය තුල මම යන්නේ කියලා. නමුත් ඒ වගේ සමහර විට අපිට ඔක්කොම දෙවියන් වහන්සේ මාර්ගය හරි වෙනස්. එයාගේ යෝජනා සහ මාර්ගය හරි වෙනස්. සමහරට අපි සෑම දේ දැනගන්න බෑ. ඒ වගේ යෝබ්ගේ කතාව අපි දැක්කම යෝබ් ගොඩාක් පීඩාවල් තුල ගියා. ඉතින් එයා එක්තරා වෙලාවේ එයාගේ දරුවෝ නැති වුණා. ඒ වගේම එයාගේ දේපොළ ඉඩම් සෑම දෙයකට හිමි වෙලා ගියා. එයාගේ ශරීරයේ ගොඩාක් රෝග තිබ්බා. ඒ වගේ හරි අමාරු මාර්ගය තුල තමයි ජෝබ් ඒ වෙලාවේ ගමන් කරේ. එතකොට ඇයි ජෝබ් ඒ වගේ මාර්ගයේ ගියේ? දැන් අපිට දන්නවා ඒක සාතාන් සහ දෙවියන් වහන්සේ අතර සාකච්ඡාවක් සිදු වුණා. එතකොට සාතන් මොනවාද කිව්වේ දෙවියන් වහන්සේට? ජෝබ් මේ විදියට ඔයාට ගරු කරන්නේ, මේ විදියට නමස්කාර කරන්නේ, ඔයා එයාව සඵලවත් කරලා තියෙනවා, ආශිර්වාද කරලා තියෙනවා. ඒ නිසා මේ සෑම දේ එයාගේ ජීවිතෙන් අයින් කරන්න. එතකොට ඔයා ජෝබ් ඔයාව සාප කරන්න යනවා. එතකොට දෙවියන් වහන්සේ මොනවාද කරේ? ජෝබ්ට සාතන්ට අනුමතිය දුන්නා එයාගේ ජීවිතයට අතගස්සන්න. ඉතින් මේ ගැන ජෝබ් දැනගෙන සිටියේ නැහැ. ඒක තමයි මම මෙතන කියන්න කැමති. ඉතින් ඒ වගේ සමහර විට පාවුල් පවා ගොඩාක් පීඩා තුල ගියා. සමහර දේවල් හිතන්න ඇති මම විශ්වාසවන්තව දෙවියන් සේවය කරනවා. නමුත් ඇයි මම මේ වගේ සමහර විට මාර්ගය තුල යන්නේ? ඉතින් නමුත් අපි දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ යටාත්කමින්, කීකරවීමෙන්, විශ්වාසවන්තව දෙවියන් වහන්සේක ගමන් කරන එක තමයි දෙවියන් වහන්සේ මේ කාලේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි දෙවියන් වහන්සේව නමස්කාර කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ වචනය කියවලා මෙනෙහි කරලා ඒ වචනයට කීකරු වෙන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න අවශ්‍යයි. මොනවා වුණත් දෙවියන් වහන්සේ මාව අත්තරින්නේ නැහැ. දෙවියන් වහන්සේ යහපත්. සෑම දේ මගේ යහපත උදෙසා දෙවියන් වහන්සේ කරගෙන යනවා
කියන ඒ විශ්වාසය අපිට තියෙන්න අවශ්‍යයි. අපිට දන්නවා අර ඊශ්‍රායෙල් ජනතාව වනාන්තරයේ ඒ ගමන් කරගෙන එනකොට බොහෝ අය එතන කෙඳිරි ගන්න පටන් ගත්තා. ඒ මෝසස්ට එරේව සහ දේවනාංශයට එරේව අපි මෙතන කැම නැතුව මැරෙන්න යනවා. ඇයි අපිව මෙතනට ගෙනාවේ? අපි ඊජිප්තුවේ හිටියා නම් අපිට මීට වඩා හොඳට ඉන්න තිබ්බා. ඒ වගේ ගොඩාක් ඒගොල්ලන් කියන්න පතන. නමුත් එතන දෙන්නේ ජොෂුවා සහ කාලෙබ් ඒගොල්ලන් ඇවිල්ලා ඇදහිල්ලෙන් ඒගොල්ලන් කතා කරා. දෙවියන් වහන්සේ පොරොන්දු දේශය අපිට දෙන්න යනවා. අපිට මේ පොරොන්දු දේශය ගන්න පුළුවන්. ඇයි දෙවියන් වහන්සේ අපි සමග සිටිනවා. ඉතින් මේ වගේ අපි විශ්වාසවන්තව දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ අපි සමග සිටිනකම් අපි කවදාවත් පෙරදෙන්න යන්නේ. දෙවියන් වහන්සේ අපි සමග සිටින කල් අපි කවදාවත් ගිලෙන්න යන්නේ. දෙවියන් වහන්සේ අපිව එයාගේ හස්තෙන් අල්ලගෙන අපිව ඉදිරියට අරන් යන්න ඕන. අපි සෑම දේ සපයන්න යනවා. අපේ පවුල ආරක්ෂා කරන්න යනවා. අපිට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවෙ දෙවියන් වහන්සේ අපිට සපයන්න යනවා. අපි දෙවියන් වහන්සේ කවදාවත් අත්හරින්නේ. ඒ නිසා මේ උදෑසන මම උනන්දු කරන්න කැමති. අපි මේ කාලේ විශේෂයෙන්ම අපි දෙවියන් වහන්සේව අල්ලගමු. අපි මතේ සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදය ඒක කියවමු 2 ඉඳලා 6 වෙනකම්. යොහාන් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියා ගැන හිරගේදී අසා එන්නා වූ තැනැත්තේ ඔබද? නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිම්දැයි තමන්ගේ ගෝලයන් නැවා උන්වහන්සේගෙන් විචාලේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් නුබලා අසන දකින දේ නුබලා ගොස් යොහාන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති. කොරු ඇවිදිති. කුෂ්ඨ රෝගියෝ පවිත්‍ර කරනු ලබති. බිහිරන්ට ඇසෙයි. මලහු නැගිටිනු ලබති. දිලිදුන්ට සුභාරංචි ප්‍රකාශ කරනු ලැබේ. මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද? ඔහු ආශිර්වාද ලද්දෙක් යයි ඔවුන්ට කීසේක. දැන් මේක අපි දකිනවා. දැන් යොහාන් ඇවිල්ලා හිරගෙදර ඉන්නවා. ඉතින් අපි ඔක්කොමලට දන්නවා මේ යේසුස් වහන්සේ මේ ලෝකෙට ආපු වෙලාවේ යේසුස් වහන්සේට බෞතිස්ම දුන්නේ යොහාන්. ඒ වගේම යේසුස් වහන්සේ පෙන්නලා එයා කිව්වා මෙයා හේවිලා දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මේ ලෝකේ පව් එයා පිට තබන්න යනවා. මෙයා අපේ පව් වෙනුවෙන් මැරෙන්න ඇවිල්ලා ඉන්න බැටළුවානන් කියලා එයා පැහැදිලිව ආත්මයන් වහන්සේට එළිදරව්වක් දුන්නා. මෙයා තමයි යේසුස් වහන්සේ ඇවිල්ලා දෙවියන් වහන්සේ. එයා මේ ලෝකෙට මනුෂ්‍ය පුත්‍රයා හැටියට ඇවිල්ලා ඉන්නවා කියලා පැහැදිලි එළිදරව්වක් දුන්නා. නමුත් අපි දන්නවා මේ හිරගෙදරේ යොහාන් ඉන්න වෙලාවේ මේ ගැන ලොකු සැකයක් යොහාන්ට මතුවුණා. ඇයි යොහාන් ඒක තමයි එයා එතන ප්‍රශ්නයක් අහනවානේ. එන්නා වූ තැනන් වහන්සේ ඔබද? නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදායි තමාගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාලේය. ඉතින් එයා මේ බලන්න මෙතන මේ වගේ යේසුස් වහන්සේ ගැන පැහැදිලි මේකක් කියපු එක්කෙනෙක් දැන් ඒ ගැන එයාටම සැකයක් ඇවිල්ලා. මේ එනවා කියලා බලාපොරොත්තු වෙලා සිටපු මේ එක්කෙනා ඔයාද ඒක නැත්තම් වෙන කෙනෙක්ව අපි බලාගෙන ඉන්න ඕනේද කියන ප්‍රශ්නය. ඇයි යොහාන්ට මේ ප්‍රශ්නේ මතුවුනේ? සැකේ මතුවුනේ? හේතුව අපි දැනගන්න ඕනේ. එයාට ඇවිල්ලා දෙවියන් යේසුස් වහන්සේ ගැන එයාට මම කලින් කිව්වා වගේ බලාපොරොත්තුවක් තිබ්බා. යේසුස් වහන්සේ නැත්තම් මෙසියා කියන කෙනා මේ විදිහටම තමයි ඉන්න ඕනේ. මේ විදිහට තමයි එයා ක්‍රියා කරන්න ඕනේ. මේ විදිහට තමයි එයා එන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙන්නේ කියලා එයා සීන මවාගෙන එයාට බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් යේසුස් වහන්සේ යා හිතපු විදියට නෙවෙයි යේසුස් වහන්සේ ක්‍රියා කරේ. ඒ නිසා යොහාන්ට එතන ලොකු සැකයක් ආවා. ඉතින් ඒකට 6 වෙනි පදේ යේසුස් වහන්සේ කියනවා මතේ 11 මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද? ඔහු ආශිර්වාද ලද්දෙක් යයි උන්වහන්සේ කීසේක. දැන් මේක පැකිලීම කියන්නේ ඉංග්‍රීසියේ කියන ඔෆෙන්ස් කියලා. පැකිලීම. ඉතින් යේසුස් වහන්සේ කියනවා මම ක්‍රියා කරන විදිය දැකලා එක්කෙනෙක් පැකිලීමට පත් වෙනවා නම් ඒක හොඳ නැහැ.
අපි එතකොට එතන අපිට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපෙන් හයිමි වෙලා යන්න තමයි යන්නේ. ඉතින් සමහර විට මේ කාලේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන විදිය දැකලා සමහර විට අපිට මේ වගේ දෙවියන් වහන්සේ කෙරෙහි පවා පැකිලීමක් එන්න ඉඩ තියෙනවා. නමුත් මම මේ උදෑසන කියන්න කැමතියි. අපි ඒ විදියට දෙවියන් වහන්සේව බලන්නේ නැතුව. ඇයි මම කිව්වනේ ඒසය 55 අපේ මාර්ගය සහ අපේ යෝජනාවට වඩා දෙවියන් වහන්සේගේ මාර්ගයේ යෝජනාව හරි වෙනස්. ඉතින් දෙවියන් වහන්සේ බලවත්. එයා මේ ලෝකෙම මේ යුනිවර්ස් හැම දේ පාලනය කරන උන්වහන්සේ. ඒ නිසා අපි දෙවියන් වහන්සේට යටත් වෙමු, එයාව විශ්වාස කරමු, එයාගේ වචනය තදින් අල්ලගමු. ඒ වගේම දෙවෙනි එකක් තමයි දැන් ගෝලෙන් උරුවට නැගලා ගෝලෙන් ස්වාමීන් වහන්සේ යන්න කිව්වා. ඊට පස්සේ අපි දකිනවා මතේ 14:23 ඒගොල්ලන් ඔක්කොමලව යවලා සමූහයන්ව යන්න කියලා, ඒ වගේම ගෝලයන්වත් යන්න කියලා. ඊට පස්සේ 23 කියනවා උන්වහන්සේ සමූහයන් යවූ පසු යාඥා කරන පිණිස වෙන්ව කන්දට ගියසේක. දැන් මේක හරි වැදගත්. දැන් යේසුස් වහන්සේගේ ජීවිතය අපි දැක්කන. යේසුස් වහන්සේගේ ජීවිතේ යේසුස් වහන්සේ බොහෝ කාලේ යාඥාවට කැප කළා. වැඩි වෙලාවක් යාඥාවේ ගත කළා. මේක හරි වැදගත් ප්‍රියවන්ත සහෝදර සහෝදරියනි. දැන් මේ කාලේ අපි බොහෝ අයට වැඩට යන්න බෑ. වෙන දේවල් අපි සුපුරුදු පරිදි කරන දේවල් අපිට කරන්න බෑ. සමහර විට අපිට කාලෙත් ගොඩක් වෙලාවත් අපිට තියෙනවා. දැන් ඒ කාලේ නම් අපි උදේ නැගිටම ඔෆිස් එකට යන්න ඕනේ. ඊට පස්සේ රෑ වෙලා තමයි අපි 6:00 පස්සේ තමයි ගෙදරට එන්නේ. එතකොට අපි හරි මහන්සියෙන් එනවා. ඊට පස්සේ අපි කෑවම අපිට මේ නිදා ගන්න අපි ලෑස්ති වෙනවා ඊට පස්සේ. ඉතින් අපි සමහරට කියන ඒ කාලේ අපිට යාඥා කරන්න වෙලාව නැහැ කියලා. නමුත් මම විශ්වාස කරනවා මේ කාලේ දෙවියන් වහන්සේ අපිට විශේෂ කාලයක් දීලා තියෙනවා අපේ යාඥා ජීවිතය ගොඩනගන්න. දැන් යේසුස් වහන්සේගේ ජීවිතය අපි දැක්කන. යේසුස් වහන්සේ යාඥාවට මුල් තැන දුන්නා. දැන් බලන්න දැන් බොහෝ වෙලාවට අපි මොනවද කරන්නේ? හාස්කමක් වෙන්න ඉස්සල්ලා අපි බොහෝ වෙලාවට යාඥා කරනවා. ඒ කාලේ මට මතකයි මේ කොළඹ නගරේ බෝම්බ පිපිරීමක් සිදු වුණාම හැම පල්ලිවලම යාඥා තියෙනවා. එතකොට ඔක්කොමලා ඇවිල්ලා ක්‍රස් වෙලා අපි ඔක්කොමලා යාඥා කරනවා. නමුත් ටිකක් ඒක අඩු වෙලා ටිකක් සාමය වගේ තියෙනකොට අපේ යාඥාවත් අඩු වෙනවා. දැන් මෙතන අපි ඒක නෙවෙයි මෙතන දකින්නේ. දැන් යේසුස් වහන්සේ ලොකු දැන් අපි යහස්කමක් වෙන්න ඉස්සල්ලා අපි දෙවියන් වහන්සේට කන්නලව කරනවා, හඬනවා, වැළපිල්ලෙන් අපි යාඥා කරනවා. නමුත් හාස්කමක් වුණාට පස්සේ අපේ යාඥාව ඔය අඩු වීගෙන යනවා. නමුත් මෙතන අපි දකිනවා යේසුස් වහන්සේ ලොකු හාස්කමක් කරලා 5000කට වැඩිය 25000කට වැඩිය කෑම දීලා ඔක්කොම කරලා ඊට පස්සේ දෙවියන් ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ? කන්ද උඩට ගියා යාඥා කරන්න. ඒ කියන්නේ මොකද්ද? යාඥාවෙන් යේසුස් වහන්සේ පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධකම් තියාගත්තේ යාඥාව තුලින්. ඉතින් අපිට මේ උදෑසන මට මතක් කරන්න කැමතියි. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේගෙන් යමක් ලබා ගන්න විතර නොවේ යාඥාව තියෙන්නේ. අපිට අවශ්‍ය දේවල් අපි යාඥාවෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා. නමුත් යාඥාව ඊට වඩා උසස් දෙයක්. යාඥාවෙන් මොනවද වෙන්නේ? අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා. අපි පියාණන් වහන්සේට ලං වෙනවා. දෙවියන් වහන්සේව වැඩි වැඩියෙන් අපි දැනගන්න ඕනේ නම් අපේ යාඥා ජීවිතය වැඩි වෙන්න අවශ්‍යයි. හැමදාම දෙවියන් වහන්සේ කියන හැමදාම උදේ මගේ අනුග්‍රහය අලුත්. ඉතින් ඒ අනුග්‍රහය එදිනෙදා දවසට අපි ලබා ගන්න ඕන නම් උදේම අපි දෙවියන් වහන්සේගේ පාමුලේ සිටින්න අවශ්‍යයි. ඉතින් ඒ වගේ මේ
කාලේ මම උනන්දු කරන්න කැමති අපි වැඩි කාලයක් යාඥාවට දෙමු. අපි දෙවියන් වහන්සේගේ පාමුලේ ඉඳලා දෙවියන් වහන්සේට ලං වෙමු. දෙවියන් වහන්සේව තව තව වැඩියෙන් අපි දැනගන්න අවශ්‍යයි. ලූක් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදය 15 සහ 16 අපි කියවමු. ලූක් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදය 15 සහ 16. එහෙත් උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩාත් පතල විය. බොහෝ සමූහයෝ වචන අසන්නටත් තමුන්ගේ රෝග සුව කරගන්නටත් රැස්වූහ. නමුත් උන්වහන්සේ වනාන්තර ස්ථානවලට අහක්ව ගොස් යාඥා කළසේක. දැන් මේ වචනේ අපි දකිනවා වනාන්තර ස්ථානවලට අහක්ව ගොස් යාඥා කළසේක. දැන් 15 වෙනි පදේ අපි දැක්කම එතන කියනවා හෙත් උන්වහන්සේ ගැන ප්‍රෝත්‍ය වඩ වඩා පැතිරි වී යයි. බොහෝ සමූහයෝ වචනේ අසන්නත් තමුන්ගේ රෝග සුව කරවන්නත් රැස් වූව. ඉතින් බොහෝ ජනතාව වචනේ අසන්න රෝග සුව වෙන්න බොහෝ ජනතාව දෙයනාසේ ආයස්වාංශ හරි කාර්ය බහුලව සිටියා. හරි බිසි මුද්දේ ඉඳලා අවශ්‍ය නැහැ සේවය කරා ජනතාවට සේවය කරා වචනේ උගන්වනවා. නමුත් මොනාද ඊට වඩා දෙවියන් වහන්සේ මොනාද කරේ වනාන්තර ස්ථානවලට අහක්ව ගොස් යාඥා කරා කියලා. ඒ කියන්නේ තනියෙන් දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරන්න එයා වෙලාව අයින් කරා. මේ අරි බිසි මිනිස්ට්‍රි නැත්නම් සේවය කරන ගමන් උන්වහන්සේට යාඥා කරන්න වෙලාව තිබ්බා. ඉතින් මේක තමයි අපි දෙවියන් වහන්සේගේ ජීවිතේ දකින්න දේ. ඒ වගේම හෙබ්‍රේයු 5 වෙනි පරිච්ඡේදය 7 වෙනි පදය අපි කියවමු. හෙබ්‍රේ 5:7. උන්වහන්සේ මාංශවත්ව සිටි දවස්වලදී තමන් වහන්සේ මරණයෙන් ගලවන්නට පුළුවන් වූ තැනැත්තන් වහන්සේට බලවත් හැඬීමෙන් හා කදුලින් යුක්තව යාඥා සහ කන්නලව ඔප්පු කර තමන්ගේ දේවබය නිසා උත්තර ලැබ උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නමුත් තමුන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක. එතන අපි දකිනවා උන්වහන්සේ මාංශවත්ව සිටි දවස්වලදී තමන් වහන්සේ මරණයෙන් ගලවන්න පුළුවන් වූ තැනන් වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුලින් යුක්ත යාඥා සහ කන්නලව් ඔප්පු කර. ඉතින් එතන අපි දකිනවා කඳුලින් සහ හැඬමින් කන්නලව් කරා කියලා දෙවියන් වහන්සේ. ඉතින් මේ මාංශවත් වේස්වංශ මේ ලෝකේ හිටපු කාලේ බොහෝ වෙලාව දෙවියන් වහන්සේ යාඥාවට කැප කරා. ඒ වගේම මුළු ශක්තියෙන් බලයෙන් දෙවියන් වහන්සේ යාඥා කරා කියලා අපි එතන දකිනවා. ඉතින් මේක තමයි යේසුස් වහන්සේ අපිට දීලා තියෙන ආදර්ශය. ඒ නිසා මේ කාලේ නැත්තම් ඕන කාලයක් වුණත් අපි උන්දට ඉන්න කාලේ උනත් හරි දැන් මේ වගේ අමාරු කාලේ උනත් හරි අපිට දෙවියන් වහන්සේ අනුග්‍රහය ලබා ගන්න දෙවියන් වහන්සේ අපේ අතුලාන්ත මනුෂ්‍ය ශක්තිමත් වෙන්න ඕන දෙයට මූණ දෙන්න අපිට ශක්තිය ලබා ගන්න අපිට ඇදහිල්ල ලබා ගන්න දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබා ගන්න අපි වෙන මේක ඇවිල්ලා ක්ලාස් රූම් එකට ගිහිල්ලා බයිබල් කොලෙජ් එකට ගිහිල්ලා මේ දේවල් අපිට ලබා ගන්න බෑ. ඒකට අපි දෙවියන් වහන්සේගේ පාමුලේ සිටින්න අවශ්‍යයි. අපි යාඥා කරන්න අවශ්‍යයි. අපිට යාඥා කරන්න අපි වෙලාව වෙන් කරන්න අවශ්‍යයි. ඒ නිසා මේ සමහර විට මේ වගේ කාලයක් අපිට ආපහු නොලැබෙන්න පුළුවන්. දැන් ආයෙත් ලොක්ඩවුන් එක ලිෆ්ට් කරලා තිනවා. අපිට ආයෙත් වැඩට යන්න පුළුවන්. ඒ වගේ සමහර විට මේ කාලවල අපිට අහිමි වෙලා යන්න පුළුවන්. නමුත් මම උනන්දු කරන්නේ මේ කාලේ අපි දෙවියන් වහන්සේ මූණ සොයමු. රාජාවලි පොතේ එලියාගේ කතාව අපි දැක්කම එලියා ඇවිල්ලා අපි වගේ මිනිහෙක් කියලා එතන කියලා තියෙනවා. අපි කියවමු යාකෝබ පොතේ 5 වෙනි පරිච්ඡේදය 16. එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරන්න. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්නලව කරුණකටගෙන මහත් දේ ඉෂ්ට වෙයි. මෙතන අපි දකිනවා ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්නලව කරුණු කොටගෙන මහත් දේ ඉෂ්ට වෙයි කියලා කියනවා. දැන් ධර්මිෂ්ඨ මිනිසෙක් කියන්නේ ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ධර්මිෂ්ඨ මිනිසයෝ. ඒ වගේම තව එකක් මට කියන්න කැමතියි. ධර්මිෂ්ඨ මිනිසෙක් කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන මිනිසෙක්. ඒ කියන්නේ මෙතන කියන්නේ ඒ කියන්නේ
සම්පූර්ණත්වයක් ලැබපු මිනිසෙක් ගැන මෙතන කතා කරන්නේ. ඒක ඇවිල්ලා අපි ස්වර්ගයට ගියාම අපි සම්පූර්ණ වෙනවා. අපි කිසිම පාපයක් නැතුව. නමුත් මෙතන මොකද කියන්නේ ධර්මිෂ්ඨ මිනිසෙක් කියන්නේ අපි පාපයට ඉඩ දෙන්නේ නැතුව දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න, දෙවියන් වහන්සේත් එක්ක අරි ජීවිතයක් ගත කරන්න දෙවියන් වහන්සේ ඉදිරියේ අපි කැප වෙලා ඉන්නවා. ඒක තමයි ධර්මිෂ්ඨ මිනිස්සු. අපි වැටුණත් අපි පසුතැවිලි වෙලා ඒක අත්හැරලා දෙවියන් වහන්සේත් එක්ක මම ගමන් කරන්න යනවා කියලා අපි තීරණයක් ගන්නවා. ඒ වගේ මිනිසෙක් තමයි ධර්මිෂ්ඨ මිනිසෙක්. ඒ වගේ මිනිසෙක්ගේ යාඥාවට බලයක් තියෙනවා කියලා, එයාගේ යාඥාව තුළ මහත් දේ ඉෂ්ට වෙන්න යනවා කියලා එතන කියලා තිනවා. ඒ නිසා ප්‍රියවන්ත සහෝදර සහෝදරියනි, මේ දේශයේ මහත් දේවල් ඉෂ්ට වෙන්න ඕනේ නා. මේ නගරේ මහත් දේවල් ඉෂ්ට වෙන්න ඕනේ. නැත්නම් ඔයාගේ පවුලේ මහත් දේවල් ඔයා දකින්න ඕනේ නා. අපි යාඥා කරන සෙනගක් වෙන්න අවශ්‍යයි. අපි යාඥා කාලේ අපි වැඩි කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ පාමුලේ අපි ඉඳලා අපි යාඥා කරන්න අවශ්‍යයි. මේ යාකෝබ් පොතේම මේකට මේ පදේ තව ටිකක් පල්ලෙහා කියවුවාම එලියා ගැන කතා කරනවා. දැන් එලියා එතන කියලා තියෙනවා එලියා ඇවිල්ලා අපි වගේ මිනිස්සෙක්. ඇයි යාකෝබ් මේ විදිහට කියන්නේ? යාකෝබේ පොත වැඩිපුර යුදේවරුන්ට කියලා තමයි ඒක ලිව්වේ. ඉතින් යුදේවරුන් මොනවාද මේ එලියා ගැන ඒගොල්ලන්ට මොනවාද තිබේ? එලියා ඇවිල්ලා සුපර්ස්ටාර් කෙනෙක් වගේ. එයා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි කියන විදිහට එයා ප්‍රොෆෙටවරයෙක්, බලවත් කෙනෙක් කියලා ඒ වගේ අදහසක් තිබ්බා. නමුත් යාකෝබ් එතන මොනවාද කිව්වේ? නෑ, එලියා ඇවිල්ලා අපි වගේ මිනිස්සෙක්. ඉතින් ඒක තමයි එක රාජාවලියේ 17:11 එතන කියනවා එලියා බඩගින්නේ සිටියා කියලා තියෙනවා. ඒ වගේම එක රාජාවලියේ 19:3 එලියා බයෙන් සිටියා කියලා එතන කියලා තියෙනවා. ඒ වගේම එක රාජාවලියේ 19:4 එලියා මහන්සි වෙලා හිටියා කියලා කියනවා. ඉතින් ඒ වගේ එයා අපි වගේ සාමාන්‍ය මිනිසෙක්. නමුත් එයා ධර්මිෂ්ඨ මිනිසෙක් කියන්නේ එයා දෙවියන් වහන්සේව සතුටු කරන්න හැම වෙලාවෙම උත්සාහ කරපු මිනිසෙක්. ඒ නිසා එයාගේ යාඥාවට බලය තිබා. එයා යාඥා කරාම අහස එයාට වහන්න පුළුවන් වුණ අවුරුදු 3මාරට. ඒ වගේම ආපව යාඥා කරාම ඉතින් ඒ වගේ ආධිපත්‍යයක් තිබ්බා එයාගේ යාඥාවට. ඉතින් ඒ වගේ බලවත් යාඥා කරන සේනාවක් මේ දවස්වල දෙවියන් වහන්සේ ගොඩ නගනවා. බලවත් යාඥා කරන සභාවක් දෙවියන් වහන්සේ මේ දවස්වල ගොඩ නගනවා. ඉතින් ඒ වගේ යාඥා කරන කෙනෙක් වෙන්න අවශ්‍යයි. එතකොට ඔයා මහත් දේවල් දෙවියන් වහන්සේ තුල දකින්න යනවා. ඉතින් මේ පදේ දෙවෙනි එක තමයි යේසුස් වහන්සේ ලොකු හාස්කමක් කරා. නමුත් ඊට පස්සේ දෙවියන් වහන්සේ යාඥා කරා කියලා අපි දකිනවා. ඒ වගේම අන්තිමට මට කියන්න කැමති දැන් ඔරුවේ ගිය ගෝලයෝ 74ක් වගේ තිබ්බා එතන ඉඳලා කර්පනාම් වලට. නමුත් මේ ලොකු කුණාටුවක් ඇවිල්ලා ඇදගෙන ගියා ඒගොල්ලන්ට මූද මැදින්. ඉතින් ඒගොල්ලන් ඔන්නේ මෙන්න මැරෙන්න විදියට තමයි ඒ ඔරුව ගිලෙන්න ගියා. මැරෙන්න යන විදිය යනකොට මොකද කරන්නේ? ඒ වෙලාවේ ඒගොල්ලන් බොහොම අමාරුවෙන් ඒ ඔරුව පාගෙන යනකොට යේසුස් වහන්සේ කන්ද උඩ ඒගොල්ලන් වෙනුවෙන් යාඥා කරගෙන සිටියා. ඒ නිසා මම දැන් වුණත් යේසුස් වහන්සේ ඔයා වෙනුවෙනුත් මං වෙනුවෙනුත් ස්වර්ග රාජ්‍යය එයා ඇවිල්ලා යාඥා කරගෙන සිටිනවා අපි වෙනුවෙන්. ඒක විතර නෙවෙයි, ඒගොල්ලන්ව දුර ඉඳලා යේසුස් වහන්සේ දැක්කා කියලා තියෙනවා. දැන් සමහර අය හිතන්න පුළුවන් මේ මම යන මේ දේවල් දෙවියන් වහන්සේ මාව දකින්නවද? මම යන අමාරුකම් දෙවියන් වහන්සේ දකින්නවද? මම කියන්න කැමති දෙවියන් වහන්සේ සෑම දේ දකින්නවා. දකින්නවා විතර නෙවෙයි. එතන අපි දකින්නවා මතේ 14:25 4වෙනි යාමේදී එතන අපි දකින උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. එතකොට 4වෙනි සාමය කියන්නේ උදේ පාන්දර 3 ඉඳලා 6 වෙනකන්. ඒක තමයි බෝ කළුවර වෙලාවේ දෙවියන් වහන්සේ ඒගොල්ලන් ළඟට ආවා විතර නෙවෙයි. ඇවිල්ලා දෙවියන් වහන්සේ කතා කරපු පළවෙනි වචනේ තමයි බය නොවෙල්ලායයි. බය නොවන්න. ඉතින් මේ උදෑසන දෙවියන් වහන්සේ මේක තමයි අපිටත් කියන්නේ. බය නොවන්න. මොන කුණාටු ආවත්, මොන වසංගතය ආවත්, මොන මේ ලොක්ඩවුන් මොන වගේ දේවල් තුල අපිට යන්න ගියත් දෙවියන් වහන්සේ අපිට කියන්නේ බය නොවන්න. අර මුහුද ඇවිල්ලා සුළඟ කුණාටුව රැල්ල මේ උරුවට
මේවා කරලා ඔල්ලු ඒගොල්ලන් ගිලෙන්න විදියට අන්න ඒ රැල්ල පිටින්ම දෙවියන් වහන්සේ ඇවිදගෙන ආවා. ඉතින් ඇවිල්ලා සාමය දුන්නා. ඒ වගේම ඒගොල්ලන්ව නිදාස් කරා. ඒ වගේ දෙවියන් වහන්සේ අපි සමගයි සිටින්නේ. දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා මම උනන්දු කරන්න කැමති අපි දෙවියන් වහන්සේව මේ කාලේ තදින් අල්ලගමු. අපි සමහර විට අපි හිතන විදියට නෙවෙයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. අපිට වඩා දෙවියන් වහන්සේ ඥානවන්තයි. සෑමදේ අපිට වඩා සෑමදේ දෙවියන් වහන්සේ දන්නවා. එයා කරන දේ දෙවියන් වහන්සේට දන්නවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේව තදින් අල්ලගමු. අපි එයාව විශ්වාස කරමු. ඒ වගේම යාඥාවෙන් දෙවියන් වහන්සේව ලං වෙමු. ඒ වගේම අපි මේ මාර්ගය තුල ගියත් දෙවියන් වහන්සේ අපිව කවදාවත් අත්තරින්න දෙවියන් වහන්සේ අපි සමග සිටින්න යනවා. ඒ නිසා මේ උදෑසන අපි ටික වෙලාවක් අපේ හදවත විවෘත කරමු. අපේ හදවත විවෘත කළා අපි දෙවියන් වහන්සේට අපිව කැප කරමු මේ උදෑසන. මම ඔයගොල්ලෝ වෙනුවෙන් මේ උදෑසන යාඥා කරන්න යනවා. විශේෂයෙන්ම යාඥා ජීවිතය හරියට කරන්න බෑ කියලා මට යාඥා කරන්න අමාරුයි. මට බොහෝ වෙලාවක යාඥා කරන්න අමාරුයි කියලා කවුරු ඉන්නවනම් මම ඒගොල්ලන් වෙනුවෙන් මේ උදෑසන යාඥා කරන්න කැමති. මුලින්ම පසුතැවිලි වෙන්න. යාඥා නොකරන එකත් ඒකටින් ඒක පාපයක් තමයි. ඉතින් ඒ නිසා අපි ඒ වෙනුවෙන් පසුතැවිලි වෙමු මේ උදෑසන. මගේ යාඥා ජීවිතයක් නැත්තම් අපි යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාමුලේ සිටින් නැත්තම් අපි පසුතැවිලි වෙලා කියමු ස්වාමිනී මට සමා වෙන්න. යාඥාවේ මිනිස්සෙ කරන්න මාව වෙනස් කරන්න මේ උදෑසන ස්වාමිනී. මගේ යාඥා ජීවිතය බලවත් කරන්න කියලා අපි මේ උදෑසන ඉල්ලමු. ඒ වගේම අපිට සමහර අයට දෙවියන් වහන්සේ ගැන අපිට ජයන්සිත එක්ක අපි තරහ වෙලා ඉන්නවනම් කේන්ති වෙලා ඉන්නවනේ ඇයි මම මේ මාර්ගය තුල යන්නේ කියලා දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. ඒ නිසා මේ උදෑසන ඒකටත් අපි පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේට කැප වෙමු මේ උදෑසන. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා ස්වාමිනී. මේ උදෑසන ස්වාමිනී අපි ස්තුති කරනවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඒ වගේම ස්වාමිනී යහපත් ස්වාමින් වහන්සේ. අපේ එන්ඩේරෙක් ස්වාමිනී අපිව කවදාවත් අත්හරින්නේ නැහැ ස්වාමිනී. ඒ නිසා මොන වුණත් මොන කුණාට ආවත් මොන දේ වුණත් ස්වාමිනී අපි දන්නවා ස්වාමිනී. ඔයා අපි ළඟින් සිටින්නේ. අපි ඔයා ගමන් කරලා එනවා ස්වාමිනී. අපිව කවදාවත් අත්හරින්නේ නැහැ. ඒ නිසා මාගේ විශ්වාසය මම ඔයාගේ වචනේ කරේ තබනවා. මගේ විශ්වාසය ඔයා කරේ තබනවා. මම ඔයාව තදින් අල්ලගන්න යනවා ස්වාමිනී. ඒ වගේම විශේෂයෙන් මේ උදෑසන මගේ යාඥා ජීවිතය ගැන මම කැප වෙනවා ස්වාමී. මම පසුතැවිලි වෙනවා. මම යාඥා කරේ නැත්නම් මම පසුතැවිලි වෙනවා ස්වාමිනී. මගේ ජීවිතය වෙනස් කරන්න මගේ යාඥාවේ මිනිස්සෙක් කරන්න මාව ස්වාමිනී. මට අලුත් ආලේපයක් දෙන්න මේ උදෑසන කියලා අපි ඉල්ලමු ස්වාමීන් වහන්සේ. මට අලුත් ආලේපයක් දෙන්න ආත්මන් වහන්සේ. මට අත ගස්සන්න කියලා අපි ඉල්ලමු. මාව ශක්තිමත් කරන්න කියලා අපි ඉල්ලමු මේ උදෑසන. ශක්තිමත් කරන්න ස්වාමිනී. අත ගස්සන්න යාඥා ජීවිතේ හරියට කරන්න බැරුව ස්වාමිනී අමාරුවෙන් ඉන්න අයට විශේෂ ලෙස අතගස්සන්න ස්වාමිනී. ඒගොල්ලන්ව ශක්තිමත් කරන්න මේ උදෑසන ස්වාමිනී. මම සෑම පවුල වගේ හස්තයට මේ උදෑසන කැප කරනවා. අවශ්‍යතා තියෙන පවුල් සෑම එක්කෙනාටම සෑම අවශ්‍යතා සපයන්න ස්වාමිනී. රෝගී ඉන්න අයව අතගස්සන්න ස්වාමිනී. සම්පූර්ණ සුවය දෙන්න ස්වාමිනී. මේ උදෑසන සෑම ගෙවල් තුලම ස්වාමිනී සාමය සහ දෙවියන් වහන්සේ අභිමුඛය සිටින්නයි. ඒගොල්ලෝ එකතු වෙලා යාඥා කරන්න දෙවියන් වහන්සේ අනුග්‍රහය දෙන්න කියලා ඉල්ලනවා ස්වාමිනී. මේ උදෑසන වගේ වචනේ නිසා ස්තුති. අපි සමග සිටින නිසා ස්තුති ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.